හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අදත් මේ උදෑසනම මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. අද මම මේ පින්වත් පිරිසට ලස්සන බුදු දේශනාවක්, ඒ දේශනාවේ තියෙන කාරණයන් ගැන පැහැදිලි කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. මේ දේශනාවේ පින්වත්නි තියෙන්නේ සත්පුරුෂ ඇසුර ගැන. සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාට ලැබෙන යහපත ගැන. පින්වත්නි, සාමාන්‍යයෙන් මේ ලෝකයේ මිනිස්සු අද මේ සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම ගැන දන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරේ තියෙන රැකවරණය ගැන දන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරෙන් ලැබෙන සැනසීම ගැන දන්නේ නැහැ. ඒ නිසා ඒ පින්වත් ඒ සියලු දෙනාට ඒ සත්පුරුෂයන්ගේ ඇසුර කියන එක ලබා ගන්නට අවස්ථා තිබුණත් අහිමි වෙලා යනවා. හොයන්නේ නැහැ සත්පුරුෂ ඇසුර. ඉතින් මේ දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ ඒ සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාගේ ජීවිතයට ලැබෙන යහපත ගැන. මේක තියෙන සංයුත්ත නිකායේ සබ්බි සූත්‍රයේ මේකේ නම. මේකේ තියෙනවා බලන්ට දෙවිවරු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම ගැන ලස්සන ගාථාවන් ප්‍රකාශ කරනවා. බලන්න පළවෙනි ඉස්සරලෝම දෙවි කෙනෙක් කියනවා මොකද්ද? මෙන්න මෙහිම කතාවක්. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝති. බලන්න කියන කතාව. කියන සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ ධර්මය දන්න කෙනා සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝ, ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. පාපී කෙනෙක් වෙන්නේ නැහැ. උතුම් කෙනෙක් වෙනවා. නීච කෙනෙක් වෙන්නේ නැහැ. බලන්න මේ කියන කතාවනේ. සත්පුරුෂ ඇසුරේ ඉන්නවා නම්, සත්පුරුෂයත් එක්ක හිතවත්කම තියෙනවා නම්, ඒ සත්පුරුෂ ධර්මයේ දන්නවා නම් ඒ කෙනා උතුම් කෙනෙක් වෙනවා කියනවා. පින්වත්නි, අපි කැමති නැද්ද උතුම් කෙනෙක් වෙන්න? ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න?
උතුම් කෙනෙක් වෙන්න නම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න නම් එයාගේ ජීවිතයේ තියෙන්න ඕන මොකද්ද? සත්පුරුෂ ඇසුරයි. සත්පුරුෂ ඇසුරයි තියෙන්න ඕනේ. ඒ සත්පුරුෂ ඇසුර තියෙනවා නම් එයා පාපී කෙනෙක් වෙන්නේ නැහැ. එයා උතුම් කෙනෙක් වෙනවා. දැන් මේක දෙවි කෙනෙක් මේ කියන්නේ. හැබැයි මේ දේශනාවේ අන්තිමට මේ සීල අදහස් බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. අනුදැනව දානවා. එතකොට ඒ බුද්ධ වචනට එකගයි මෙවුවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන මේ කියන කතාවෙන් අපිට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. මොකද්ද? සත්පුරුෂ ඇසුරේ ඉන්නවා නම් නීච වෙන්නේ නැහැ. පාපී කෙනෙක් වෙන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරේ ඉන්නවා නම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. උතුම් කෙනෙක් වෙනවා කියන එක. එහෙනම් උතුම් බව කැමති නම් ශ්‍රේෂ්ඨ බව කැමති නම් ඒ කෙනා සත්පුරුෂ ඇසුරයි කැමති වෙන්න ඕනේ. පින්වත්නි, අද ලෝකෙ මේ මිනිසුන්ට මේක වැටහීම නැහැ. සත්පුරුෂ ඇසුරක හිටියොත් තමයි ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ. සත්පුරුෂ ඇසුර තිබුණොත් තමයි උතුම් කෙනෙක් වෙන්නේ කියන මේ වැටහීම නැහැ. නැති නිසා සත්පුරුෂ ඇසුරට කැමති නැහැ. සත්පුරුෂ ඇසුරට කැමති නැති නිසා සත්පුරුෂ ඇසුර හොයන්නේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා බලාපොරොත්තු වෙන උතුම් වූ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන්න අවස්ථාවක් නැහැ. බලන්නනේ. ඒක දැනගත්තොත් තේරුම් ගත්තොත් එයා සත්පුරුෂ ඇසුරයි හොයන්නේ. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා බලන්න. බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතන් සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතෝති. කියනවා සත්පුරුෂයන් සමගයි එක් වෙලා ඉන්න ඕනේ. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයේ දන්න කෙනා ප්‍රඥාව ලබනවා. වෙන දෙකින් කියලා වෙන්නේ නැහැ. දැන් අපි කැමති නැද්ද වහා වැටහෙන්න නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න? නොදැනුවත්කමින් මිදිලා දැනුම් තේරුම් ඇති කෙනෙක් බවට පත් වෙන්න. ඔන්න කරන්න තියෙන්නේ මොකද? සත්පුරුෂ ඇසුරේ ඉන්න එක. සත්පුරුෂ ඇසුරේ ඉන්න එක. ඒ තේරි ගාථාවක තියෙනවා ඒ රහත් භික්ෂුණීන් වහන්සේ කියනවා කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ඇසුරේ ඉන්න නුවණ නැති කෙනත් ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා කියනවා. බලන්න. ඒ සත්පුරුෂ ඇසුරේ උපකාරය. ප්‍රඥාව ලබා ගන්නට නම් මූලික පසුබිම ඒ පදනම හදලා දෙනවා සත්පුරුෂයා. දැන් එක තැනක හරි ලස්සන විස්තරයක් තියෙන ප්‍රඥාව ලබා ගැනීම. මොකක්ද ඒක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ආලෝක යක්ෂය ඇවිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. නිවන කරා පමුණුවල්න ධර්මයේ කියලා දෙනවා බුදුවරු. සද්ධාන ඒකේ ශ්‍රද්ධාව ඇති කරගන්න, විශ්වාස ඇති කරගන්න. හොඳ කැමැත්තෙන් ඒ ධර්මයේ අහලා මතකේ තියාගෙන නුවණින් කල්පනා කරන්ට ප්‍රඥාව ලැබෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? සත්පුරුෂයාගේ උදව්ව ඕනේ. ඒ සත්පුරුෂ ඇසුරේ ඉඳලා තමයි ප්‍රඥාව වැඩෙන පැත්තට යන්නේ. ඉගෙන බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය තියෙන්න ඕනේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න නම්. ඒතර බුදුරජාණන් වහන්සේ නැමැති ඒ මේ ලෝකේ උත්තරීතර සත්පුරුෂයන්න් වහන්සේගේ ඇසුර කෙනෙකුට ලැබුණොත් එයා ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක් වෙනවා. දැන් ඒකනේ කියන්නේ රහතන් වහන්සේලාගේ තේර ගාථාවල තියෙනවා මම බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා.
ඒ ගෞරවයෙන් ඇසුරු කළා කියන අර්ථය තමයි ප්‍රඥාවේ අග්‍රඵලය වෙන. කරා ගියා. කේ ශ්‍රාවකෙකුට ලබන්න පුළුවන් උතුම් අරහත්ත්වය. සාක්ෂාත් කළා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මට ගෞරවයෙන් ඇසුරු කරන්න ලැබුණයි සත්පුරුෂයා. ඒ ඇසුරු කිරීම මත තමයි කෙනාගේ ජීවිතයේ ප්‍රඥාව කියන ආලෝකය ලැබුණේ. අවිද්‍යාව නැති අන්ධකාරය දුරු කරලා. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ නම් ප්‍රඥාව කැමති නම් වහා වැටෙන නුවණ තියෙන කෙනෙක් වෙන්න නම් යා කැමති වෙන්න ඕනේ සත්පුරුෂ ඇසුරටයි. සත්පුරුෂ ඇසුරටයි කැමති වෙන්න ඕනේ. ඒක දේශනාවක තව විස්තරයක් තියෙනවා. චූල කම්ම විභංග සූත්‍රයේ සුභ මානවක ඇවිල්ලා අහන බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකෙ මිනිස්සු කොටසක් ප්‍රඥාවන්ත වෙන්නත් කොටසක් දුෂ්ප්‍රඥ වෙන්නත් ප්‍රඥාව නොලබෙන්නත් කෙනෙකුට හේතුව මොකක්ද? කර්මානුරූප වෙන දෙයක්. ප්‍රඥාව ලැබෙන්න හේතුව කියනකොට බුදුරජාණන් දේශනා කරන්නේ මොකද්ද? එයා කුසලයේ අකුසලයේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද පුරුදු කළන්න ඕනේ මොකද්ද පුරුදු නොකළ යුත්තේ මොකද්ද සේවනය කළ යුත්තේ මොකද්ද බැහැර කළ යුත්තේ මොකද්ද කියලා හොයන්නේ නැහැ කියනවා කෙනෙක්. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගාවට ගිහිල්ලා නුවණ තියෙන සීලාදී ගුණධර්ම රකින්නේ සත්පුරුෂයන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහන්නේ නැහැ කුසල අකුසල ගැන විමසා සිටින්නේ නැහැ සැක දුරු කරගන්නේ නැහැ කියනවා. ඒකෙන් ප්‍රඥාව හොයන්නේ නැහැ. ඒ නිසා එයාගේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් ලබනකොට දුෂ්ප්‍රඥ කෙනෙක් වැටහෙන නුවණ නැති කෙනෙක් වෙනවා. ප්‍රඥාවන්ත කෙනා ගැන කියනකොට විස්තර වෙනවා. ඒත් කර්මානුරූපී ලැබෙන දෙයක්. මොකද්ද කියනවා? එයා හොයනවා කියනවා ප්‍රඥාව. සත්‍ය අසත්‍ය හරි දේ වැරදි දේ කුසලයේ අකුසලයේ පුරුදු කරගන්න ඕනේ මොකද්ද? බැහැර කරගන්න ඕනේ මොකද්ද? ඇසුරු කළ යුත්තේ කවුද? ඇසුරු නොකළ යුත්තේ කවුද? මොන වගේ දේවල් කරොත්ද යහපත පිණිස පවතින්නේ? මොන වගේ දෙයක් කරොත්ද විනාශ වෙන්නේ? මේ විදිහට හොයනවා. ඒ සත්පුරුෂ කල්යාණ ගුණ තියෙන උතුමන් ළඟට ගිහිල්ලා විමසා සිටිනවා. තමන්ගේ හිතේ තියෙන සැක දුරු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ කුසලයේ සමාදන් වීමේ විපාක හැටියට සුගති සම්පත් ලැබෙනවා. මනුස්ස ජීවිතය ලැබුණාම ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. ඊළඟ ඔන්න බලන්න සත්පුරුෂ ඇසුරේ ඒ සත්පුරුෂ ඇසුර ලබන කෙනාගේ ජීවිතයට ඒක ලැබෙන්නේ. ඒක නොමතිකම නිසා තමයි ප්‍රඥාව පිරෙන්නේ. සත්පුරුෂ ඇසුරේ ඉන්නවනම් ප්‍රඥාවන්ත වහා වැටහෙන නුවණ තියෙන කෙනෙක් වෙනවා. එදුනේ ප්‍රඥාව කියන එක ගැන කියනකොට කියනවා පින්වත්නි මේ ලෝකේ මිනිස්සෙකුට ලබා ගන්න තියෙන වටිනාම දේ කියන පඤ්ඤා නරාණං රතන මිනිස්සු තියෙන වටිනාදී වටිනා වස්තුවක් කියනවා. ඉතින් මේ වැටහීම ලෝකේ ගොඩක් දෙනෙකුට නෑ නෙම. නැති නිසා ප්‍රඥාව ගැන හොයන්නෙත් නෑ. ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන කියලා හිතන්නෙත් නෑ. ඒ ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් කළ යුතු ඒ සත්පුරුෂ ඇසුර ලබා ගන්න උත්සාහ කරන්නෙත් නෑ. බලන්නනේ. ඉතින් මේක අපි තේරුම් අරගෙන අපේ ජීවිතේට සත්පුරුෂ ඇසුර සමීප කර ගන්න ඕනේ. ප්‍රඥාවන්ත බව කැමති වෙමින්. ඒක වෙන දෙයකින් ලැබෙන්නේ නෑ. ඒ සත්පුරුෂ ඇසුරේ තුල දියුණු කරගන්න යම් ප්‍රඥාවක් තියෙනවද? ඒ ප්‍රඥාව වෙන දෙයකින් දියුණු කරගන්නට හම්බෙන්නේ නෑ. ඒකත් අපි තේරෙන කොයි විදිහට පැතුවත් කොයි විදිහට ආශා කළත් ප්‍රාර්ථනා කළත් යාග හොම කළත් සත්පුරුෂ ඇසුර නැත්තම් සත්පුරුෂ ඇසුර තුල දියුණු කරගතු යම් ප්‍රඥාවක් තියෙනවද? ඒක ලැබෙන්නේ නැත. දැන් බලන්න මේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර වූ කෙනා තමයි ශ්‍රාවකයන් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ උපදිශිෂ්‍ය ගිහි කාලේ නම ගිහි ජීවිතය අතහැරියා පැවිද්ද බලාපොරොත්තු වෙන. ඉස්සලා පැවිදි වුණේ සංජය කියන පිරිවැජිය ළඟ. හැබැයි
ආර්ය අවබෝධයක් කරා ගියේ නෑ. මඟපල් නිවන් ලැබුවේ නෑ. ඊට පස්සේ එක දවසක මේ උපතිස්ස පරිබ්‍රාජකතුමාට මුණ ගැහෙනවා අස්සජී මහරහතන් වහන්සේ. අන්න සත්පුරුෂ උතුමෙක් මුණ ගැහුණා. උන්වහන්සේ දුටු පමණින් හිත පැහැදුනා. ළඟට ගිහිල්ලා කතා බස් කළා. සත්පුරුෂ කල්යාණ මිත්‍රෝ ඒ අස්සජී මහරහතන් වහන්සේගෙන් උපතිස්ස පරිබ්‍රාජකතුමා බුදුබණ ඇසුවා. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ වාහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. මෙන්න මේ ගාථා රත්නය වදාලා. මේ සියලු ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළසේක. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඵලයන් සියල්ල නිරුද්ධ වෙලා යනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් මේ ලෝකෙට කියන්නේ ඒකයි කියලා මේ බණපදේ කිව්ව. මේ සතර ගාථාවේ පළවෙනි ගාථා පද දෙක අසනකොට ඒ අසල ඉවරනකොට උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝතාපන්න වුණා. බලන්නේ සත්පුරුෂ ඇසුර ලැබෙනකන් ඒ ප්‍රඥාව ඉදිරියට යන්න ප්‍රඥාව දියුණු කරගන්න උපමට්ටම් කරගන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒකයි කියන්නේ. සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාට ප්‍රඥාව ලැබෙනවා. ඒක වෙන දෙයකින් ලැබෙන්නේ නෑ. දැන් සංජය පරිබ්‍රාජකතුමා ළඟ හිටිය කියලා ඒ ප්‍රඥාව දියුණුනේ නෑ. මොකද මේ වැඩ පිළිවෙල නෙමෙයි ධර්මයේ කියලා දෙන්නේ. ඒකයි. ඊළඟට බලන්න තව දෙවි කෙනෙක් කියන ලස්සන ගාථාව. අබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෝක මජ්ජේන සෝචතිති. කියනවා සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕන. සත්පුරුෂ ධර්මයේ දැනගත්ත කෙනා ශෝක වෙන ලෝකයේ ශෝක නොකර ඉන්නවා. පින්වත්නි, අපි කැමතිද ශෝක වෙන්න? කවුරුත් කැමති නෑ. දුකසේ වාසය කරන්න කැමති නෑ. හඬා වැළපෙන්න කැමති නෑ. එතකොට එහෙම කැමති නොවුනා කියලා අපේ ජීවිතේ අභියෝග හමුවේ අපි ශෝක නොකර ඉන්නේ. හඬා නොවැළපී ඉන්නේ. දුක් පීඩාවටපත් වෙන්නේ ඉන්නේ. ශෝක වෙනවා, හඬා වැළපෙනවා, දුකටපත් වෙනවා. කැමති නෑ. ඒ වුණාට කොයිතරම් දේ කරත් ඒ අවස්ථානුකූලව ජීවිතේ ඉස්සරහට එන ප්‍රශ්නත් එක්ක මිනිසුන්ගේ ජීවිත කඩා වැටෙනවා. ඒතකොට මෙතන කියන්නේ මොකද්ද? එහෙම ශෝක වැළපෙන දේවල් ඉදිරියේ ශෝක නොවී ඉන්න පුළුවන් සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාට. ශෝක මජ්ජේන සෝචති. මේ ශෝක වෙන පිරිස අතරේ ශෝක නොවී ඉන්න පුළුවන් කියනවා. මේකට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි පින්වත්නි නන්ද මාතාව. නන්ද මාතාවගේ එකම එක දරුවෙක් හිටියා නන්ද කියලා. ඉතින් මේ දවසක් රාජපුරුෂයෝ ඇවිල්ලා මේ දරුවව කුදලාගෙන ගිහිල්ලා දස වද දීලා මරලා දානවා. දැන් මේ සිද්ධිය අම්ම දකිනවා. තමන්ගේ එකම දරුවට දස වද දීලා මරලා දානවා. දවසක් සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක සිදුවන කතා බහකදී නන්ද මාතාව සාරිපුත්‍රයන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා, ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ, මට හිටිය එකම එක පුතෙක් නන්ද කියලා. දවසක් මේ රාජපුරුෂය ඇවිල්ලා මේ නන්දව එක්කගෙන ගිහිල්ලා කුදලාගෙන ගිහිල්ලා වද දීලා මරලා දැම්මා. ස්වාමියා මේක දැක්කා. හැබැයි ස්වාමීනි එහෙම වුණා කියලා මගේ පුතාට එකම දරුවට එසේ වුණා කියලා, එසේ ඉරණමකට ප්‍රාප්ත වෙන්න වුණා කියලා මගේ හිතේ
චුට්ටක්වත් දුකක් ඇති වුණේ. සාරිපුත්තයන් වහන්සේ මේක අහලා සාදු නාදන සාදු සාදු අනුමෝදන් වෙනවා. ආශ්චර්යයි නන්ද මාතාවනි කියනවා. බලන්ටනේ ශෝක වෙන ලෝකයේ ශෝක නොකර ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ වගේ අරමුණක් ඒ වගේ සිද්ධියක් වුණොත් සාමාන්‍යයෙන් කාන්තාවකට දරා ගන්නට බෑ. පිස්සු හැදෙනවා. සිහි විකල් වෙනවා. සමහරට පපුව හිර වෙලා මරණයට පත් වෙන අවස්ථා ඒ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත්. ඒ ශෝකය මේ. ඒ වගේ අරමුණු දිහා ශෝක වෙන ලෝකයක් තුල නන්ද මාතාව ශෝක නොවී ඉන්නවා. රහස මොකද්ද? සත්පුරුෂ ඇසුර. බුදුරජාණන් වහන්සේ නැමැති සත්පුරුෂයන් වහන්සේ ඒ මඟපල්ලාභී රහතන් වහන්සේලා නැමැති සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට වාසනාව උදා වුණා. ශෝක වෙන ලෝකේ ශෝක නොකර ඉන්න. පින්වත්නි ශෝකය දුරු කරගන්නට නම් ශෝක නොවේ ඉන්න නම් රහසෝකයි සත්පුරුෂ ඇසුරට පැමිණෙන එක. සත්පුරුෂ ඇසුරට පැමිණෙන එක. ඒ නිසා අපි කැමති වෙන්න ඕන ශෝක නොවේ ඉන්න නම් සත්පුරුෂ ඇසුරටයි. සත්පුරුෂ ඇසුර නැත්තම් ශෝක නොවෙනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ශෝකේ කරාම යනවා. සත්පුරුෂ ලැබෙනවා නම් ශෝකයෙන් නිදහස් වෙන කෙනෙක් වෙනවා. ඊළඟට බලන්න පින්වත්නි තව දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනා තව ලස්සන ගාථාවක් කියනවා. මොකද්ද? සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති තී. කියනවා සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕනේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දන්න කෙනා ඥාති මජ්ජේ විරෝචති. පිරිස මැද බබලනවා. පිරිස මැද බබලනවා. ඥාතීන් මැද බබලනවා. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයාගේ ප්‍රඥාව නිසා මේ සාමාන්‍ය ලෝක පෘථග්ජන ලෝකයේ ශ්‍රාවකයාගේ ස්වභාවයේ තේරුම් ගන්නට ලස්සන උපමාවක් අදාලා. උන්වහන්සේ වදාලා යථා සංඛාර ධානස්මින් උද්ධිතස්මින් මහපතේ පදුමං තත්ත ජායේත සුචි ගන්ධං මනෝරම. පාරවල් අයිනෝ තියෙනවා මඩ පිරිච්චි පොකුණු. මේ පොකුණු වල පිපෙනවා කියනවා නෙළුම්. පදුමං තත්ත ජායේත නෙළුම් පිපෙනවා කියනවා. සුචි ගන්ධං මනෝරම හරි පිරිසිදුයි. මිහිරි සුවඳක් තියෙනවා. රමණීයයි ලස්සනයි. ආන් ඒ වගේ කියනවා මේ ලෝකේ මේ පෘථග්ජන ලෝකේ පෘථග්ජන ලෝකේ මඩ ගොඩක් වගේ කියනවා. ඒ මඩ ගොඩේ පිපෙන කුසුමක් වගේ මේ ශ්‍රාවකයා බබලනවා. අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් ආන් ඒ වගේ පෘථග්ජන ලෝකයේ ඒ පෘථග්ජන පිරිස අතර ප්‍රඥාව නිසා බබලනවා. විශේෂ කෙනෙක් බවටයි පත් වෙලා තියෙන්නේ. විශේෂ කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කැමති වෙන්න ඕන නම් විශේෂ කෙනෙක් වෙන්න, උත්තරීතර කෙනෙක් වෙන්න, ගුණයෙන් නුවණින් බබලන කෙනෙක් වෙන්න කරන්න තියෙන්නේ මොකද්ද? සත්පුරුෂ ඇසුරට එන එක. සත්පුරුෂය යහළුවන් ඇතුව ඉන්න එක. ඊළඟට දෙවි කෙනෙක් කියනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡanti සුග්ගතින්ති. කියනවා සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕනේ.
සත්පුරුෂයන් එක්ක යහළු වෙන්න ඕනේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දන්න කෙනා ඒ කෙනා ගච්ඡanti සුග්ගති සුගති සැප සලසා ගන්නවා. සුගති සැප සලසා ගන්න. සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාට ලැබෙන යහපතක් සුගතිය. පින්නනි සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනා දුගතිය යන්නේ නැත. සත්පුරුෂ ඇසුරට පැමිණ කෙනා සුගතිගාමී වෙනවා. එක තැනක තියෙනවා එක තරුණ දරුවෙක් වනාන්තරයේ ගමනක් යනවා. අතේ කාසි මල්ලකුත් අරගෙන. ඔබ අහලා ඇති චත්ත තමන්ගේ ගුරු දක්ෂිනාවන් දෙන්න. ඉගෙනීම් කටයුතු අවසන් කරලා මේ ගුරුවරයාට ගුරු දක්ෂිනාවන් දෙන්න කාසි පණන් අරගෙන ආපහු යනවායි ගුරුවරයා මුණ ගැහෙන්න. වාසනාව කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ තරුණයා දුටුවා මහා කරුණාවෙන්. මහා කරුණා සමාවතිර සම්වදිනකොට දැක්ක මේ දරුවා අනතුරේ වැටෙනවා. ඒකෙන් බේර ගන්න ඕනේ. මොකද්ද වෙන්නේ? බුදුරජාණන් දුටුවා මෙයා වනාන්තරයේ මේ පාරේ යනකොට හොරු ටිකක් ඇවිල්ලා මේ සල්ලි ගන්නට ගහනකොට මෙයා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා මැරිලා ගිහිල්ලා සුගතිය කියන්නේ නැහැ. සුගතිය කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඕනුනා පිහිට වෙන්න. පිහිට වෙන්න කියලා බලන මේ සත්පුරුෂයා උදව් කරන හැටි. අර හොරුන්ගෙන් පහර කන එක වැළැක්ුවේ නැහැ. ඒක වළක්වන්න බෑ. වැළැක්කුවා මොකද්ද? දුගතිය කරා යන එක. කොහොමද කරේ? බුදුරජාණන් වහන්සේ මේ තරුණයා එන මාර්ගයේ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා රුක් සෙවණක. මේ චත්ත මානවක බුදුරජාණන් වහන්සේ දැකලා හිත පැහැදිලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඇවිල්ලා විස්තර කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ තිසරණී සමාදන් කරනවා. මේ චත්ත ඔබ බුදුරජාණන් වහන්සේව සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඒ චත්ත මානවක හිත සිතින් බුදුරජාණන් වහන්සේව සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා, තිසරණේ පිහිටනවා. ඊළඟට චත්තට කිව්වා චත්ත ඔබ සිල්වත් වෙන්න, සත්තු මරීමෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන එකකින් වළකින්න කියලා. චත්ත ඒ සීලයට සමාදන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනවා. චත්ත තමන්ගේ ගමන යනවා. ගමන යනකොට යන්නේ තමන් සමාදන් වෙච්චි ඒ සරණ සීලය සිහි කරලා. සිහි කරමින් යන්නේ. තමන් සමාදන් වෙච්චි සංවර සීලය සිහි කරමින් යන්නේ. ඔබ අහලා තියෙන චත්ත මානවක ගාථා. යෝ අදතං පවරූ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චු පාරගතු බල විරිය සමංගි තන් සුගතං සරණත්තමුපේ. මේ කතා කරන මිනිස්යන්ට උතුම් වූ ශාක්‍ය මුනීන්ද්‍ර වූ ඒ නුවණ බල ප්‍රාක්‍රම සසරෙන් එතරට වැඩි සුගතයන් වහන්සේව මම සරණ යනවා. ඒ සරණට මම පැමිණුණා. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටීම ගැන සිහි කරමින් යනවා. රාග විරාග මනේජ මසෝකං ධම්මම සංකත මප්පටිකූලං මధుර මිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්තම බේම. රාගය දුරු කරවන, තණ්හාව දුරු කරවන, කෙලෙස් දුරු කරවන යමා මහ නිවන ගැන කියලා දෙන ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මයේ මම සරණ යනවා. ඒ සද්ධර්මයේ සරණට මම පැමිණුණා. ඒ සරණ සිහි කරමින් යනවා. යත්තච දින්න මහප්පල මාහු චතුසු සුචීසු පුරුෂ යුගේසු අට්ඨච පුග්ගල ධම්ම මදාසී සංගමිමං සරණත්තමුබේ. යමෙකුට දන් පැන් පිදුවොත් මහත්ඵල මහානිසංස ලබා දෙනවා. ඒ තමයි ශ්‍රාවක සංඝ රත්නේ පුද්ගලයන් වශයෙන් 8 දිනයි, යුගල වශයෙන් 4 දිනයි. ඒ සත්පුරුෂයන් ප්‍රශංසා කරන ශ්‍රාවක සංඝ රත්නේ මම සරණ යනවා. ඒ සරණ මම පැමිණුණා. මේ සරණ සිහි කරමින් ගියේ. සීලේ සමාදන් වෙලා. එතකොට මේ
චත්ත මානවකට එතෙන්ට එන්න ලැබුණේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබුණ නිසා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්පුරුෂයන් වහන්සේගේ ඇසුර ලැබුණ නිසා. ටික වෙලාවකින් අර හොරු ඇවිල්ලා මේ චත්ත මානවකට ගහලා ඒ සල්ලි පැහැර ගන්නවා. එහෙම මැරෙනවා චත්ත මානවක. හැබැයි මැරෙද්දිත් ඒ ගුටි පාරවල් කද්දිත් ඒ වේදනාවෙන් ඉද්දෙද්දී සිහි කළේ තිසරණයයි. ඒකට හානි වෙන්න දුන්නේ නැහැ. මෙහෙන් චුත වෙනවත් එක්කම ගිහිල්ලා උපන්නේ තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය කුමාරයෙක් වෙලා. එතකොට මොකද්ද හේතුව කියලා බලන මේ තිසරණේ සමාදන් වෙලා සුළු කාලයකට සීලයක් රැක්කා. එතකොට මේ චත්තමන මේ දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න ජීවිත කාලයේම තිසරණේ පිට සීල් ආරක්ෂා කරන. ඉතින් මම සුළු වෙලාවකට ඒ තුල මේ ධර්මයේ පිහිටලා මෙච්චර සැපයක් ලැබුවා නම් ජීවිත කාලයේ මේ ධර්මයේ තුල පිහිටනේ ශ්‍රාවකයන්ගේ ජීවිත මොනතරම් යහපතක් වෙනවද? ඉතින් බලන්න ඒ ලාභේ කෙනෙකුට ලැබුණේ මොකක් නිසාද? ඒ චත්තට ලැබුණේ සත්පුරුෂ ඇසුර නිසා. ඉතින් සුගතිය කැමති නම් දුගතියෙන් බේරෙන්න ඕන නම් සත්පුරුෂ ඇසුරයි අපි ලං කර ගන්න ඕනේ. සත්පුරුෂ යහළුවන් එක්කයි අපි ඉන්න ඕනේ. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා පින්වත්නි සබ්බිරේව සමාසීත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තාතිට්ඨන්ති සාතතන්ති කියනවා සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕනේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ දන්න කෙනා බොහෝ කල් සුවසේ වාසය කරනවා. සැපේ තුල පිහිටනවා කෙනෙක්. දුක කරා යන්නේ නැහැ. සැපයෙන් සැපේ කරාම යනවා. දැන් බලන්න බුද්ධ කාලේ එක අම්ම කෙනෙක් ඉඳියා. තමන්ගේ මැරිච්ච දරුවා අතට අරගෙන අනේ මගේ දරුවා අසනීප වෙලා මේ දරුවට බෙහෙත් කරලා දෙන්න. අනේ දන්න කෙනෙක් ඉන්නම නම් උදව් කරන්න කියලා මේ දරුවා මරණයටපත් වුණා කියන කාරණා තේරුම් ගන්න බැරුව හඬා වැළපි සවැත් නුවර හිට මෙට දිව්වා. පිසා ගෞතමීන්. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මයට මඟ පෙන්වුවා. ඒ කිසා ගෞතමී තේරුම් ගත ජීවිතයේ යථාර්ථය හිතේ තිබුණු දුක දුරු කරගත්තා. මේ ශාසන පිළිවෙතට පැමිණුණා භික්ෂුණියක් බවට පත් වුණා. මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. සැපේ පිහිටියා. සැපෙන් සැපේ කරාම වැඩියා. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ නැමැති සත්පුරුෂයාණන් වහන්සේ සමීපයට ආපු නිසා. ඒ ඇසුර ලැබුණ නිසා. ඉතින් බලන්න සැපසේ වාසය කරන්නට නම් සත්පුරුෂ ඇසුරේ ඉන්න ඕනේ. සත්පුරුෂ යහළුවන් එක්කයි ඉන්න ඕනේ. එතකොට මේ විදිහට මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවන් පැවසුවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි මේ අපේ අදහස් ටික කිව්වේ කවුරු කියපු එකද හොඳ මේක? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවිවරුන්ට සබ්බා සංමෝ සුභාසිතම් පරියායේන. ඔබ හැමදිනාම කියපු කතාවන් හරි කියන සුභාසිත දේවල් කියනවා. මගේ අදහස තහගන්න කියනවා. බුදුරජාණන් වහන්සේත් මේකට කාරණා එකතු කරනවා මොකන්ද? සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති තී කියනවා. සත්පුරුෂයන් එක්කයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් එක්කයි යහළු වෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ දන්න කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. සියලු දුකින් නිදහස් වෙනවා. පින්වත්නි අපිටත් ඕනේ ඒක නෙමෙයිද? සියලු දුකින් නිදහස්
වෙන්ට නේද ඕනේ. කිසි කරදරයක් නැතිව සුවසේ ඉන්න නේද ඕනේ. එතකොට ඒ ඉලක්කේ කරා යන්න යාර තියෙන්න ඕනේ මොකද්ද? සත්පුරුෂ ඇසුරමයි. සත්පුරුෂ ඇසුරමයි. එතකොට බලන්න සත්පුරුෂ ඇසුරට එන කෙනාට ලැබෙන යහපත මොකක් කියලාද බුදුරජාණන් පින්ලා දුන්නේ? සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙනවා. සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙනවා. එහෙනම් සියලු දුකින් නිදහස් වෙන්න කැමති කෙනා, සියලු පීඩාවන් දුරු කරගන්න කැමති කෙනා කැමති යුත්තේ සත්පුරුෂ ඇසුරටයි. ඒ සත්පුරුෂ ඇසුර තුළ ඉන්නවා නම් එයාට නිසක වෙන්න පුළුවන්. දුකින් නිදහස් වීම කරයි මම යන්නේ, දුක් කරා යන්නේ නැහැ. ඉතින් පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ නෝක මේ සත්පුරුෂයා නිසා අපේ ජීවිත ලැබෙන යහපත. ඉතින් මේක තේරුම් ගත්තා නම් ඒක න හැම වෙලාවෙම සත්පුරුෂ ඇසුරයි ප්‍රාර්ථනා කරන්නේ. සත්පුරුෂයන් එක්කයි ඒ සත්පුරුෂ ඇසුරේ ඉන්න කල්පනා කරන්නේ. අනේ මටත් මේ සත්පුරුෂයන් වහන්සේලා එකින් තැත්නම් කොයි තරම් හොඳද? ඒක බුද්ධ දේශනාවක තියෙනවා පින්වත්නි, සත්පුරුෂ ඇසුර තියෙන කෙනා කල්පනා කරනවා කියනවා, ලාභා වතමේ සුලද්ධං වතමේ. අනේ මට මහා ලාභයක් නෙවෙයි, මට මනා ලැබීමක් නෙවෙයි මේක. මොකද්ද? මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මා කෙරේ අනුකම්පාව යුක්තයි, මගේ යහපත කැමති නෙවෙයි. අන්න සත්පුරුෂ ඇසුර කෙනා සත්පුරුෂයන් කෙරෙහි දක්වන ආකල්ප සම්පත්තිය. මේ සත්පුරුෂයන් වහන්සේලා අපේ යහපත කැමති නෙවෙයි. අප කෙරෙහි අනුකම්පා දක්වනව නෙවෙයි. පින්වත්නි මේ සත්පුරුෂයෝ කියලා කියන්නේ මේ ලෝකේ කිසිම ආත්මාර්ථකාමී අදහසකින් තොරව හැම දිනාගේම යහපත පිණිස කටයුතු කරන උතුමන් පිරිසක්. ඉතින් මේ ඇසුරට පත් වෙන්න තියෙනවා නම් අපේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා කැමති වෙන්න සත්පුරුෂ ඇසුරට, ආසා කරන්න සත්පුරුෂ ඇසුර, පතන්න සත්පුරුෂ ඇසුර. මේ දීර්ඝ සංසාරේ අපිට බැරි වුණේ සත්පුරුෂ ඇසුරට එන්න. රුපියල් සත නිසා අපි සත්පුරුෂ ඇසුර නසා ගන්නට ඇති අතීතේ. පොඩි ප්‍රශංසාවක් නිසා සත්පුරුෂ ඇසුර නසා ගන්නට ඇති. චූටි ලාභයක් නිසා සත්පුරුෂ ඇසුර නසා ගන්නට ඇති. ඕන තරම් සත්පුරුෂයට පයින් ගහලා යන්නට ඇති. පොඩි නින්දාවක් නිසා සත්පුරුෂ ඇසුර අපි බැහැර කරන්නට ඇති. එතකොට අපි ඒ විදිහට සත්පුරුෂ ඇසුර බැහැර කරනකොට අපි බැහැරුනේ මොකෙන්ද? සැපයෙන්. ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න අවස්ථා තිබුණද ඒකෙන් බැහැර වුණේ. ශෝක වෙන ලෝකේ ශෝක නොවීන්ට යම් අවස්ථාවක් තිබුණද ඒකෙන් බැහැර වුණේ. සැපසේ වාසය කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා ඒකෙන් බැහැර වුණේ. ප්‍රඥාව ලබන්න අවස්ථාවක් තිබුණද ඒකෙන් බැහැර වුණේ. සියලු දුකින් නිදහස් වෙන්න අවස්ථාවක් තිබුණද ඒකෙන් බැහැර වුණේ. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන සත්පුරුෂ ඇසුරේ ඉන්න කල්පනා කරන්න ඕනේ. මේ සත්පුරුෂයන්ගේ ධර්මයේ අහන් ලැබුණ වෙලාවේ. පින්වතුනි පතනවා නම් පතන්නේ සත්පුරුෂ ඇසුර. ආශ කරන සත්පුරුෂ ඇසුරට. කැමති නම් කැමති වෙන්නේ සත්පුරුෂ ඇසුර. ජීවිතේ කාන්තේම යහපත කරා යනවාමයි. ඒ නිසා පින්වතුනි මේ හිමිදිරි උදෑසනම මේ පින්වත් පිරිස හිතට ගන්ට මේ පණිවිඩය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියලා දුන්න මේ දේ. සත්පුරුෂ ඇසුරේ ඉන්න එක වටින්නේ කියන එක. ඉතින් හිතට ගන්න මං සත්පුරුෂයන් එක්ක ඉන්න කෙනෙක් වෙනවා. සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනෙක් වෙනවා. සත්පුරුෂ යහළුවන් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ සත්පුරුෂයන් එක්ක හිතවත්කම ඇති කෙනෙක් බවට පත් වෙනවා. සැපේ කරා යන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ සත්පුරුෂ ඇසුර ලැබමින් ජීවිතේ සුවපත් කරගන්නට මේ සියලු දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි
අද මේ උදෑසන උදා දම්සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ අංක 143ක දිහිපිදෙනිය බෙලම්බඩ යන ලිපිණයේ පදිංචි විශ්‍රාමලත් ගාම නිලධාරී ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මිය ඇතුළු පිරිස විසින්. ඉතින් අද දවසේ මේ රැස් කරන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව සැපයෙන් වැඩිත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දින උපන් දිනයේ සමරන ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. පින්වත් ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මියටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන සත්පුරුෂ ඇසුර තුළ ගුණ ධර්ම දියුණු කරගන්නට සුවපත් වූ ජීවිතයක් ඇති කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මීට වසර 31කට පෙර මිය පරලොව ගිය ටී.එම්. මුදියන්සේ පියාණන්ට වසර 12කට පෙර මිය පරලොව ගිය ජේ.එම්. පිංචි මහත්තයෝ අම්මාට ඩී.ජී. ජේමිස් මාමාට මිසිනෝනා වීරසිංහ නැන්දාට මේ සීල පින් අනුමෝදන් වේවා. ඒ වගේම ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මිය ඇතුළු සියලු දෙනා නමින් මිය පරලොව යන්ට යෙදුන සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේ සියලු දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින ඩී.ජී. විල්සන් ස්වාමි පුරුෂයාට, සම්පත් පුතණුවන්ට, ඉෂාරා දියණියට, නදීෂා දියණියට, නිමාලි ලේලියට, සංජීව බෑනාට, නාමල් යන අයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. ඒ වගේ මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කුසලී මිනබිරියට සහ ගායුණී මිරිබියණියට මේ පින් අනුමෝදන් වේවා. නිරෝගී සම්පත් සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම සෙතුමි භානුජ අනුදී යන මුණුමුණු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිරෝගී සම්පත් සැලසේවා. ඒ වගේම බලදොර හින්නි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලුම සහෝදර සහෝදරියන්ටත් ඒ ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මියගේ සහෝදර සහෝදරියන්ටත් දිහිපිදෙනිය සියලු ගම්වාසීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට වෙහෙසි මහන්සි වූ ජනාධිපතිතුමා ඇතුළු කාර්ය සාධක බලකාය සියලු දෙනාට, ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට, පොලිසියේ සෞඛ්‍ය සේවාවල නියුතු සියලු දෙනාට, මාධ්‍ය ආයතන සේවකයන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා. ඒ සියලු දෙනාටත් ඒ කරන කින කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. එවැනි කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන ටී.එම්. බණ්ඩාරමණිකේ මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භව සැලසේවා. උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පන්නිය සැලසේවා. ඒ කල්ල මිතුරු ඇසුරේ ගුණ ධම් වඩා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව සැලසේවා. ඒ වගේ මහමෙවුනා වාසී රටලෝ වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි සේවය කරන සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට, ඒ වගේම අද දවසේ මේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් සියලු යහපත සැලසේවා.
උතුම් වූ සත්පුරුෂ ඇසුරට පැමිණෙන සියලු දෙනාටම වාසනාව උදා වේවා. ඒ සත්පුරුෂ ඇසුර තුල ගුණ ධම් වඩා උතුම් මාර්ග සත්‍ය අවබෝධ කරගන්නට සියලු දෙනාටම වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර